ඔබ නිදුක් වෙන නිරෝගිමත් වෙන සුබ උදෑසනක් ආයුබෝවන් ඔබට. අද මේ මාසේ 22 වෙනිදා 1972 අවුරුද්දේ අරුණ පුවත්පතට විශේෂාංග ලිපියක් ලියමින් මතක් කරනවා ජනරජ දිනය කියලා දවසකුත් තිබුණා. 72 මේ මාසේ 22 වෙනිදා සිට ජනරජ දිනය කියා දෙයක් තිබුණා. 48 දී අප බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් බව කියතත් අප පූර්ණ ස්වාධීනත්වයේ හිමි කරගත් නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ 1972 මැයි 22 වෙනිදාය. තවමත් අපගේ නිදහස් දිනයේ ලෙස 48 ඩොමිනියන් නිදහස ලැබූ පෙබරවාරි 4 වෙනිදා සමරන අප මැයි 22 ජනරජ දිනය අමතක කර ඇත්තේ ඇයි කියලා අරුණ පුවත්පතට නෙල්සන් එස් පෙරේරා ලියන ලිපියෙන් ප්‍රශ්න කරලා මතු කරලා සිටිනවා සහ මතක් කර සිටිනවා. ඇයි අපි ජනරජ දිනය සලකන්නේ නැත්තේ? රජනගේ ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ගේ ආණ්ඩුව බවට පත් වෙන්නේ ජනරජ දිනයත් එක්ක. අදත් නැවත ඇවිල්ලා තියෙන්නේ එහෙම තැනකට කියලා ලියුම්කරු කියනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට සීමා පනවලා තියෙනවා. එහෙමනම් නැවත වතාවක් මේ ඇවිල්ලා තියෙන්නේ එහෙම තැනකට. 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ එතකොට තිබිච්ච රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇතුළේ මේක කරන්න බැරි නිසා නවරංගහලේ ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා මණ්ඩලයක් පිහිටුවලා තමයි මේක කරන්නේ. නැවත වතාවක් අපිට මේ 19න් මේක කරගන්න බැරි නම් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි නම් රාජ්‍ය පාලනය කරගෙන යන්න බැරි නම් එහෙම විකල්පයක් ඕන නේද කියන කාරණාවයි මේ මතක් කරන්නේ. ජනරජ දිනය කියලා දවසකුත් තිබුණා. ඒ ජනරජ දිනය වෙනුවෙන් තමයි සිප එන සමනොල මුදුනේ ජනරජ දින කර කිරණේ ලංකාරන් තඹර කැකුල විකසිත වෙන්නේ වික්‍රත්නායකයන් ওই ගීතය ගායනා කළේ. අද මව්බිම් පුවත්පත කියනවා වික්‍රත්නායකයන් අසාධ්‍යව රෝහල්ගතව සිටින බව. එනිසා ආචාර්ය වික්‍රත්නායකයන්ට නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන අද සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් දිහාවට එළඹෙන්න මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. ආයුබෝවන්. අද ජාතික පුවත්පත් සියල්ලෙහිම ප්‍රධාන සිරස්තලය වන්නේ එකම කාරණාව. ඒ තමයි මාලිගාවත්තේ සල්ලි බෙදා දීමකදී කාන්තාවෝ 3ක් තෙරපී මරුට. මෙහෙම ප්‍රවෘත්ති අපි අහලා තිබුණේ ඉන්දියාවෙන්. හැබැයි තවත් 8කට තුවාල ගෙනා ලක්ෂ 4ක් බෙදලත් නැහැ. රාමසාන් උපවාසය කළ අයට හජ්ජාර්වරයෙක් සල්ලි බෙදන්න ඇවිත් මියගිය තිදෙනාම වයස 65 පැනලා. ඒ වගේම අද ලංකාදීපය ඒක වාර්තා කර සිටිනවා ප්‍රධාන පුවත හැටියට සල්ලි බෙදද්දී කතුන් තිදෙනෙක් තෙරපී පෑගී මරුට මාලිගාවත්තේ ඛේදවාචකයක්. තවත් 8ක් රෝහලේ තිදෙනෙකුට බරපතලයි. 500 ගණනක් ගබඩාවක පොදි කාලා තියෙනවා. ඇඳිලි නීති නිරෝධායන නීති රීති අමුවේ කඩලා මුදල් බෙදූ කෝටිපති ඇතුළු 6ක් අත්අඩංගුවට. වැරද්ද කාගේද කියලා හොයන අතරේ හැබැයි හිතෙන්නේ දිලිඳුකමට දරිද්‍රතාවයට ජාති ආගම් ભેදයක් නැහැ. ඒ වගේම තමයි දිලිඳුකමයි නූගත්කමයි දෙකම එකට යන්නේ. අද බිරිබිරි පුවත්පතේ ප්‍රකාශයක් සටහන් වෙනවා අදාළ අංශ දැනුවත් කර මුදල් බෙදුවා නම් මේ සිද්ධිය වෙන්නේ නැහැ කියලා මුජිබ්බර් රහමාන් හිටපු මන්ත්‍රීවරයා කියනවා. මේකට පිළිතුරු දෙනවා සහන නවතාලන්න පෙත්සම් ගැසූ මුජිබ්බර් ප්‍රකාශනිකුත් කිරීම පුදුමයි ලැජ්ජා සහගතයි කියලා. මුසම්මිල් මහත්මයා කියනවා ජනතාවට සහන ලබා දීමට ජනාධිපති කාර්යසාධක බලකාය කටයුතු කරද්දී ඒ වෙනුවෙන් පෙත්සම් ගසමින් එම කටයුත්ත නවත්වන්නට කටයුතු කළ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ්බර් රහමාන් මහතා ඇතුළු විපක්ෂය අවාසනාවන්ත මේ සිදුවීම් බලක්වා ගැනීමට කටයුතු කිරීම පසෙ කළා. එම සිද්ධීන් හමුවේ ප්‍රකාශනිකුත් කිරීම පුදුම සහගත බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් MJM මුසම්මිල් මහත්මයා පවසනවා. ඒ අනුව සහන් නවතාලන්න කටයුතු කරපු පෙත්සම් ගහපු උදවිය මේ වගේ සිද්ධියක් ආවහම නිරුත්තර වෙනවා ගොළු වෙනවා කියලායි ඔහු කියන්නේ. මේ කනගාටුදායක සිද්ධිය පිළිබඳව අපි අත්අඩංගු දිනුෂ තවත් වැදගත් කාරණයක් මතක් කරගන්න කැමතියි. දැන් රාජ්‍ය යාන්ත්‍රණයක අවස්ථාවේ මොකක්ද කියන එක ඉතා වැදගත් වෙනවා. මොකද අපි දන්නවා දැන් මෙවැනි අවස්ථාවලදී යම් යම් දේවල් කරන්න ගියාම ඒක දෙන බරපතලකම. දැන් අපි දැක්කා රුපියල් 5000 දීමනාව අප්‍රේල් මාසය සඳහා රජය විසින් ලක්ෂ 74කට බෙදුවා. මේ මාසය සඳහා ලක්ෂ 52කට බෙදුවා. ඒතර මේ මුදල් බෙදීමේදී හුඟක්ම ජනතාවත් එක්ක තියෙන සම්බන්ධතාවය පරිස්සමින් කරන්න ඕන. වැඩ අපි දැක්කා ඉතින් රාජ්‍ය යාන්ත්‍රය ඉතා වැදගත්. පොලිසිය, ආරක්ෂකාංශ, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම සේවක, ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ සියලු දෙනා දැනුවත්ව කරන්නේ. ඒකවල සමාජ දුරස්ථභාවයේ මීටරයක පරතරය තියාගෙන සමහර වෙලාවට ගෙවල් වලටත් ගිහිල්ලා අසරණයි වැඩි හිටියන්ට ඒවා බෙදුවා. ඉතින් මේක දැනුවත් කරලා කරා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දැනුවත් කරලා කරා නම් මේ මාලිගාවට ප්‍රදේශ පොලිසිය සෞඛ්‍ය බලධාරීන් කියනවා මේක මීටරයක්
තියාගෙන දුරස්ථභාවය තියාගෙන කරන්න. එහෙම වුණා නම් මූලිකම නීතිය මේ නිරෝධායන ඇඳිර නීතියේ සමාජ දුරස්ථභාවය තිබුණා නම් මේ තෙරපිය වෙන්නේ නැහැ. තෙරපීමක් වෙන්නෙම නැහැනේ. එතකොට මේ කොරෝනා සම්බන්ධ තියෙන ප්‍රශ්නයත් සමග ජාතික ආරක්ෂාව වගේ දේවල් ඉතාම ඉහළින්ම සැලකෙන අවස්ථාවක්. එතකොට ඒක ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. මොකද එතන හිටපු බලධාරී මේක කල්පනා කරා නම් මේක අපි දැනුවත් කරන්න ඕන. මේ වගේ දේවල්. මොකද ජනතාව මුදල් බෙදනක ඕන තැනක ඕන රටක පොරකෑම් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මම හිතන්නේ මෙතෙන්දී මේ දේශපාලන වශයෙන් කතා කරන්න මම හිතන්නේ දැන් මුජිබ රහමන් මහත්මයා එහෙම කිව්වට තවත් තැනකට කියලා තියෙනවා මේ මාස දෙකක් තිස්සේ නිරෝධායන ඇඳිර නීතිය තිබුණ නිසා ඒ මානසික තෙරපීමක් මේකට බලපෑවා කියලා මිනිස්සු. ඉතින් ඒ නිරෝධායන ඇඳිර නීතිය නැත්තම් කොරෝනා ව්‍යාප්ත වෙනවනේ. ඒතකොට අනිත් පළාත්වලත් මිනිස්සු ඉවසගෙන හිටියනේ. ඒ නිසා මම හිතන්නේ දේශපාලන වශයෙන් මේක බලන්න එපා. කොළ පාට කන්නාඩි, රතු පාට කන්නාඩි, නිල් පාට කන්නාඩි මේක එහෙම බලන්න එපා. මේක බලන්න. ඉතින් අපි මේක හොඳ පාඩමක් ඉගෙන ගන්න මින් පසුව මේ නිරෝධායන කාලය තුල යම් දෙයක් කරනවා නම් මොකද ජනාධිපති අගමැති අතුළු රජයක් කරන්නේ නිරෝධායන නීතිය වලට යටත් තමයි සියලුම දේවල්. ඉතින් එහෙම කරද්දි දෙවෙනි දේවල් කරනවා නම් මොකද පරිත්‍යාගශීලීන් අවශ්‍යයි. නමුත් ඔවුන් ඒවා කරන්න ඕන ඒ නියම නිරෝධායන නීතිය යටතේ. ඡන්දය 20 වෙනිදා තියෙනවද නැද්ද කියන එක ගැන අධිකරණයේ නඩු නිමිත්තක් තියෙනවා. ඊයේත් නඩු විභාගය පැවැත්වුණා. අද අරුණ පුවත්පත කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න තරම් අර්බුදයක් නැහැ. විසුරුවීම වැරදි නම් නඩු නොදමා කල් දැමුවේ ඇයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී කියයි. ලංකාදීපයේ වාර්තා කරනවා මැතිවරණ දින වෙනස් කිරීම පිළිබඳව කාරණාවේදී කොමිසම හරියට වැඩ කරනවා නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතය අහන්න ඕනේ නැහැ. මේක තනිකරම ඩීල් එකක්. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහත්මයා ඊයේ අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. ඒ කරුණු දැක්වීම පිළිබඳව විස්තර වාර්තා වෙනවා අද ලංකාදීප ඇතුළු සියලුම පුවත්පත්වල ඇතුල් පිටුවල සවිස්තරව. රොමේෂ් සිල්වා මහත්මයා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 71 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා මාස 3ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීම සඳහා දින නියම කළ යුතුයි. අද සිදුවී ඇත්තේ මෙය. හැබැයි මෙය අනිවාර්ය කොන්දේසියක් නොවේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ shall යන වචනය කළ යුතුයි කියන අදහස දෙන යන්නේ අනිවාර්යෙන් කළ යුතුයි කියන අදහස දෙන්නේ නැහැ. පිට උදාහරණ ඕනතරම් තියෙනවා කියලා එතුමා කියනවා. විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාස 2ක් ඇතුළත විභාග කළ යුතුයයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහිදිත් කියන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ shall කියන වචනය. හැබැයි අපි දන්නවා එහෙම කිව්වා වුණාට ශ්‍රේෂ්ඨ අධිකරණයේදී මේ ප්‍රායෝගිකව සිදු වෙන්නේ නැහැ. මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට සමහර විට අවුරුදු 3ක් යනවා. අරම shall කියන වචනේ තිබුණා වුණත්. ඒ වගේම ඒක මෙතෙන්ට අදාළයි. අනිත් එක අපි හිතමු ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානියේ වගේ කොවිඩ් වසංගතෙන් දවසකට 3000ක් විතර මැරෙනවා කියලා. එතකොට ජනාධිපතිවරයා නියම කළපු දවසේ මැතිවරණය පවත්වන්නේ කොහොමද? එහෙම තත්වයක් තුල ජනාධිපතිවරයාටත් මාස 6ක 9ක වගේ කාලයකදී මැතිවරණ පැවැත්වීමට දින ලබා දිය හැකියි. ව්‍යවස්ථාවේ කොතනකවත් පාර්ලිමේන්තුව විසිරුවා මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම මැතිවරණය පැවැත්විය යුතුයි කියලා නැහැ. ඒ අනුව මගේ කරුණු දැක්වීම සම්පින්දනය කළහොත් මෙසේ දැක්විය හැකියි. 1. පාර්ලිමේන්තුව විසිරුවා හැරි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ. 2. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තිය අනිවාර්ය වගන්තියක් නොවේ. 3. මේ ක්‍රියාවලියෙන් කිසිදු විටක මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙන්නේ නැහැ. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහත්මයා ඊයේ අධිකරණය හමුවේ දැක්වපු කරුණු තමයි අද ජාතික පුවත් මේ විදිහට වාර්තා කරන්නේ. පෙත්සම් විභාගය අද දවසට වැඩිදුරටත් ක්‍රියාත්මක වෙනවා. 22 වෙනිදා විදිහට අද දවසෙත් පැවැත්වෙන බව වාර්තා කර සිටිනවා ජාතික පුවත්පත්. ඔව් මෙතන දැන් මේ ජනාධිපති නීතිය රොමේෂ් සිල්වා මහත්මයා කියන කාරණයක් තමයි මේ ඩීල් එකක් ගැන. මම දැන් මේක බරපතල චෝදනා. මොකද අධිකරණයේදී කතා වෙන කටයුතු කරන නිසා අපිට වැඩිදුර කතා කරන්න බෑ. මොකද දැන් හුඟ දෙනෙක් කියලා මේ ඒකබද්ධ අරමුදලේ මුදල් වෙන් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍යයි කියලා. එතකොට මෙතන දිරුත් තවත් තර්කයක් වෙනවා. ධර්ම පාර්ලිමේන්තුවේ මේ අනුමැතිය ලබා ගැනීමද වැදගත්? අභිනව පාර්ලිමේන්තුවේ මේ අනුමැතිය ලබා ගැනීම වැදගත්. දැන් යම්කිසි කාර්යයක් කරනවා නම් මුදල් වෙන් කරද්දී ඒක ඉදිරියට අවශ්‍ය වෙන්නේ. මොකද පරණ පාර්ලිමේන්තුවල වළංගුභාවයක් නැහැ. මොකද ඒක ජනතාවත් ප්‍රතික්ෂේප කරපු පාර්ලිමේන්තුවක් සහ ව්‍යවස්ථාවෙනුත් ඒක ඉවත් කරපු පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තු කාලය ඉවරයි. දැන් එවැනි පාර්ලිමේන්තුවකින් මේ දැන් වෙන සිද්ධියට අනුමැතිය ගන්නවාද ඉදිරියට මේ තියෙන තත්ත්වය සමග ජනතාව දැනුවත් කළ අභිනව පාර්ලිමේන්තුවෙන් ජනතාවගේ අනුමැතිය කියන්නේ ඒ අනුමැතිය ගන්නවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ තර්කයක් මම හිතන්නේ මෙහිදී අධිකරණයේදී සාකච්ඡාව ලක් වෙනවා. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ කරපු ප්‍රකාශයක් පරණ පුස්කාපු පාර්ලිමේන්තුව යලිගෙන ඒමෙන් වැඩක් නැහැ කියලා තුමා කියනවා. මැතිවරණය පැවැත්වීම ගැන උසාවිය තීරණය කරાવી ප්‍රජාතන්ත්‍රවාදී රැකගෙන මැතිවරණය පැවැත්විය යුතුයි. පාසල් හා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ප්‍රමාද කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කරන නිසා
රට වෙනුවෙන් කළ හැකි කළ යුතු හැමදේම කළේ පාර්ලිමේන්තුවක් නැති අවස්ථාවක. මාධ්‍යවේදීන් ප්‍රශ්න කළාම පාර්ලිමේන්තුව නැතුව රටකට ගෙන යන්න රටකට වැඩ කරගෙන යන්න බෑ නේද කියලා අග්‍රාමාත්‍යවරයා කියනවා. මෙතෙක් මේ සියල්ලම කරන්නේ පාර්ලිමේන්තුව නැතුව තමයි. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය ප්‍රාදේශීය සභාවයි විතරයිනේ ඉතිරි වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ ඉඳලා පහළටම මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඒ තත්ත්වයන් විසඳන්න හමුදාවත් සමග මැදිහත් වුණා. ඔතන දැන් ඇත්තම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මතක් කරන්න කැමති අපි දැන් කියමු දැන් කොරෝනා නැහැ කියලා. කොරෝනා වසංගතය මුකුත් නැහැ ලංකාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙමනම් පාර්ලිමේන්තුව මෙහෙම කල් දානවා නම් ඒක වැරදි. දැන් ඒ වගේ හිතලා තමයි මේ දැන් කතා කරන්නේ. මේ ලෝකෙම වසංගත තත්ත්වයක් තියෙද්දි ලෝකෙම මේ තුන්වෙනි ලෝක යුද්ධය කියලා බොහෝ දෙනෙක් කියනවා මේක ඒ වගේ තත්ත්වයක් කියලා. ඒ වෙන තත්ත්වයක් තියෙද්දි ඒ තියෙන අවස්ථික රාමුව තුල අපි අනුගත වෙන්න එපා තියෙන තත්ත්වෙට. ඒ තත්ත්වය තුල ඉඳන් තමයි අපි ඉදිරි කටයුතු කරන්න ඕන. දැන් එහෙම දෙයක් නැති වගේ තමයි සමහර චෝදනා කරන්නේ. හැබැයි අද අරුණ පුවත්පතේ 8 වෙනි පිටුව වාර්තා කරනවා ආණ්ඩුව පෙරලන්න අදහසක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ ජනතාවගේ විධිමත්ව ජනතාවට සහන සලසන්නයි. පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි ජනතාවට විධිමත්ව සහන සලසන්න. සමගි ජන බලවේගයේ නායක සජිත් කියයි කියලා ලංකාදීප ඇතුළු පුවත්පත් ගණනාවක වාර්තා කර තිබෙනවා. අරුණ පුවත්පත 7 වෙනි පිටුවේ මීට සම්බන්ධ කරලා අපිට ගෙනෙන්න පුළුවන් විශේෂාංග ලිපියක්. එහෙම නැත්නම් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධනගේ අදහස පළ කරනවා කොරෝනා හමුවේ විපක්ෂයේ භූමිකාව කුමක්ද කියන කාරණාව. ඔහු එහිදී කියනවා සජිත් විසින් එජාපයේ දැනුම හා එහි කාර්ය සාධනය අවභාවිත කිරීම අවසන් කොට තම දර්ශනය රටට ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ පොළවරණයත් පක්ෂයේ අභිවෘද්ධිය හා රටේ සෞභාග්‍ය වෙනුවෙන් තම දේශපාලන ජීවිතය කැප කළ එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ රුවත් යොදා ගැනීමෙන් පිළියන්නේ සමගි ජන බලවේගයේ නායකයන් සමාජ වෙතින් ප්‍රතික්ෂේප කර ඇති බවකි. මෙවැනි දේ සජිත් ඓතිහාසික කාන්සාවෙන් පෙළමින් සිටින බව පෙන්වන්නකි. එහෙම කියන මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන තමන්ගේ ලිපියේ කියනවා COVID-19 වසංගතය මගින් ක්ෂණිකව ඇති කළ සමාජ ආර්ථික හා දේශපාලන බලපෑම් නැවත සක්‍රිය කොට ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අභියෝගය රටේ සියලු ජනතාව වෙත පැවරී ඇත. ඒ වූ කලී නව සමාජ ප්‍රවේශයක් ගොඩනගමින් රට අභිවෘද්ධිය කරා ගෙන යාමක් විය යුතුය. මෙවැනි පසුබිමක් තුළ එතෙක් පැවති පාර්ලිමේන්තුව යලි බලාත්මක කිරීමකට වඩා නූතන විභවය වඩා හොඳින් තේරුම් ගත හැකි දැනුම සහිත පිරිසක් සමන්විත ඉදිරි නව පාර්ලිමේන්තුවක් මගින් ශ්‍රී ලාංකීය සමාජය ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් කියලා මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන කියනවා. මොකද පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේ කියන කාරණේදී මේක සද්භාවයෙන්ද කරන්නේ. මොකද අපි දැක්කද රුපියල් 5000 දීමනාව ජුනි මාසෙට ලබා දෙන රජයේ තීරණය කරාම ඊට ඒවත් පැමිණිලි කරලා ඔය පාර්ලිමේන්තුව කැඳවන්නේ කියන දේශපාලන පක්ෂවල නායකයින් ඒක වැළැක්වුවා. ඒක රුපියල් 5000 දීමනාව ජුනි මාසෙට වැළැක්වුවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා. ඒ බදුරුගොඩ මන්ත්‍රාලයත් ප්‍රකාශ කළා. එහෙම තියෙද්දි කියනවා පාර්ලිමේන්තුව කැඳවන්නලු. ඒ පාර්ලිමේන්තුව කැඳවලා මුදල් වෙන් කිරීම සහ දැන් රජය වෙන් කරන මුදල් දෙන්න එපා කියන එකේ මොකද්ද දිනුෂ තියෙන පරස්පරතාවය. අන්න ඒක තමයි මෙතන තියෙන දේශපාලනය කියන එක හොඳට මිනිස්සුන්ට තේරෙනවා. ඔව්. අපි මේව බලාගෙන ඉන්නේ. අද අරුණ පුවත්පත කියනවා මහමැතිවරණ පිළිබඳව පුවතුත් ගණනාවක් තියෙනවා. අරුණ පුවත්පත කියනවා මහමැතිවරණය ජූනි 20 නැත්නම් ජූලි අග කියලා වාර්තා කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහමැතිවරණය ජූනි 20 වෙනිදා නොපැවැත්වේ නම් ඒ ජූලි මාස අගදී පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසම ජූලි අග අවධානය යොමු වී ඇති බව අද අරුණ පුවත්පත මාසයකින් පමණ කල් යන ගතියක් තමයි තියෙන්නේ. ඔව්. තවම සාකච්ඡා වෙමින් පවතිනවා කියලායි මේක සඳහන් වෙන්නේ. ඊළඟට දිනමින පුවත්පතට අපි ගියොත් දිනමින පුවත්පතේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කියනවා මැතිවරණ කොමිසම කියන දාට ඡන්දය තියන්න අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව දෙන්න සූදානම් කියලා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීමක් දීමේ ගැටලුවක් නැහැ. කොමිසම ලෑස්ති නම් අපි ලෑස්ති සෞඛ්‍ය ආරක්ෂාව ලබා දෙන්න කියලා එමෙතුතුමී කියන්නේ. ඊළඟට මව්බිම පුවත්පතට ගියොත් මව්බිම පුවත්පතේදී රුපියල් 5000 දීමනාව දෙන්න එපා කිව්වේ නැහැ කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා ප්‍රකාශ කරන සිටිනවලු. එතකොට අර අපි දැක්කේ මාධ්‍ය සාකච්ඡාවලදී ලියුමක් ඒක මොකක්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඊළඟට ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයෙක් පත් කරාවිද අද මව්බිම් පුවත්පත ප්‍රශ්නාර්ථයක් ඇතිව මේ නගන්නේ. ඒ කියන්නේ ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයෙකු පත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා. පොලිස් කොමිසමේ වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මේ පත් කිරීම සිදු කිරීමට නියමිත බව වාර්තා වෙන්නේ. මව්බිම තවත් වාර්තා කරන කාරණාවක් තමයි කරු නොතීසි බාර ගන්න බෑ කියලා. මේකට අධිකරණයට අපහාස කිරීමක් නිසා මේ සිද්ධියට අදාළව
අධිකරණයට අපහාස කළාට අවවාද කරන්න කියලා නීතිඥ මෝදිත ඒකනායක මහත්මයා මෝසමක් මගින් ඉල්ලා සිට බව කමල් මහේන්ද්‍ර වීරරත්න වාර්තා කර සිටිනවා මව්බිම පුවත්පතට. කරුජේසිරි මහත්මයා හුඟක්ම කියනවානේ ස්වාධීන කොමිෂන් සභාව ගැන කතා කරා. ඔහු කියන ඔහු පරමාදර්ශීව මේ යාන්ත්‍රණය වෙනුවෙන් යහපාල වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ඉතින් එවැනි මහත්මයෙක් ඉතින් මම හිතන්නේ මේ අධිකරණ ඒ තීන්දුව වලට ගරු කරන්න ඕන. කොක්කු පියාඹනකොට කන කොක්කුන්ගෙනත් සුදු පේන්න පටන් ගන්නවා. අපි විරාමයක් ලබන්න ලෑස්ති. උදේ පත්තර අතර අද මව්බිම පුවත්පතේ තියෙන සිරස්සලයකුත් අපේ නෙත ගැටෙනවා. හූල්ගේ දියණිය ගෙනා රටේ රියදුරු සහ කොමිසමේ නිලධාරියෙකු නිරෝධායනට මව්බිම වාර්තා කරනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන සභාවේ සමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන හූල්ගේ දියණිය මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයේ ඉඳලා කොළඹ මැතිවරණ කාර්යාලයට කැඳවාගෙන ආ කැබ් රථයේ රියදුරු සහ මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙකු දවස් 14ක් ස්වයං නිරෝධායනට යටත් කර ඇති බව මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා. ඒත් එක්කම මේ අර ඊයේත් අපි කියවනේ ප්‍රසාද් ඊයේ මව්බිම පුවත්පතේ වාර්තාවක් තිබුණා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයක් පිළිබඳව අද මව්බිම වාර්තා කරනවා නොහොඹිනා වචනය මා කීවේ නැහැ කියලා අනිල් ජාසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ අනුව එතුමා සඳහන් කරන ආකාරයට නොහොඹිනා වැඩක් යන වචනේ තමා භාවිත නොකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කියනවා. තමා ප්‍රකාශ කළේ ඔහුගේ තනතුරට නොගැලපෙන්නේ එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති ක්‍රියාවක් ඔහු කළ බව මා සඳහන් කළේ. ඔහුගේ තනතුරට ගැලපෙන්නේ නැති ක්‍රියාවක් කළ බව. තනතුරට ඔබින් නැති කිව්වම ඔබිනා නොහොඹිනා වචනල්ලන් දඟලන්න ඕනේ නැහැ. අපි හැමෝගේම ආරක්ෂාවට මේ කටයුතු කරලා උපදෙස් දෙන සෞඛ්‍ය බලධාරී. ඉතින් නොහොඹිනා කියලා උචිත නොවනනේ. ඉතින් නොහොඹිනා කියන එකෙත් මම හිතන්නේ එච්චර එක මේ ගැටලුවක් නෑ. මොකද එකම තේරුම තමයි තියෙන්නේ වචනවල. ඔව්. එයින් අදහස් කරන්නේ ඒ කියන්නේ එතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හූල් මහත්මයාව ඉලක්ක කරගෙන විවේචනයක් කරන්නේ. කෞද්‍රික අපහාසයක් නෙවෙයි. ඒ කියන්නේ හැමෝටම ඉල්ලීමක් කරලා තියෙනවා මේ නිරෝධා නීති වලට යටත්ව ඉන්න කියලා. ඒ ඉල්ලීම තමයි එතුමා කරලා තියෙන්නේ. වගකියයුතු විදිහට හැසිරෙන්න ඕන කියන එකයි අනිල් ජාසිංහ මහත්මයා එහිදී සඳහන් කළේ. අද අරුණ පුවත්පත වාර්තා කරනවා ලංකාවේ සහ ලෝකයේ කොවිඩ් ව්‍යාප්තිය කොයිතරම් බිහිසුණුද කියලා. ලංකාවේ සහනදායී තත්ත්වයක් වාර්තා වෙන්නේ. මුළු රෝගීන් ගණන 1045ක් මුල ඉඳලම වාර්තා වුණත් මේ වෙනකොට සුව වෙච්ච ගණන 604යි. ඊයේ හමු රෝගීන් ගණන 17යි. මියගිය ගණන 9යි. ඊයේත් නිරෝධායන මධ්‍යස්ථාන වලින් සහ නාවික හමුදා රණවිරුවන් අතරින් තමයි මේ 17 දෙනා වාර්තා වෙන්නේ. ඒ නිසා සමාජය තුල පැතිර යාමේ අවදානම තවදුරටත් හීන වෙමින් පවතින බව තමයි වාර්තා කරන්නේ. ලෝක පුරා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ගත්තාම 51,26,638 දෙනෙක් මේ වන විට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. මරණ 3,30,996යි. ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව ඊයේ වෙනකන් 4 වෙනි තැන තිබිච්ච බ්‍රසීලය ඇවිල්ලා තිනවා 3 වෙනි තැනට 2,94,152 දෙනෙක් වාර්තා වෙනවා බ්‍රසීලයේ. දිනසක කොලොම්බියා විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණයෙන් කියලා තියෙනවා දැන් ඇමරිකානු රජය සතියකට දෙකකට කලින් මේ ලොක්ඩවුන් ක්‍රමය අනුගමනය කරා නම් මේ භාගයක් බේරගන්න තිබුණා මරණ වලින් සහ ආසාදිතයින්ගෙන්. ඒතකොට අපි දැන් ඇමරිකාවේ දැන් ප්‍රාන්තාණ්ඩු සහ මධ්‍යම ආණ්ඩුව අතර තියෙන කඹ ඇදිල්ල බලාරගලය තමයි තීන්දුව ගන්න බැරි වුණේ. ශ්‍රී ලංකාවේ තීන්දුව ගන්න ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. විධායක ජනතාවගේ පාලනය නිසා එක තීන්දුවක් ගත්ත රට වෙනුවෙන්. මම කියන්නේ ඒකත් ඉතා වැදගත්. මොකද මේ දේශපාලන මතවාද බලය බෙදීම ගැන කතා වෙනවානේ. ඉතින් මේවටත් මම හිතන හොඳ පාඩමක් තමයි මේ කොරෝනා වලින් ලබා දීලා තියෙන්නේ. ඔව්. ප්‍රසාද් බ්‍රසීලිය ගැන කියවම අරුණ පුවත්පත 15 වෙනි පිටුවේ වාර්තා කරනවා විශේෂ පුවතක්. ඒ තමයි වසංගතයේ සම්බන්ධයෙන් බ්‍රසීලිය මේ ලිහිල් පිළිවෙතක් අනුගමනය කරපු නිසා කොරෝනා සැහැල්ලුවට ගත්ත නිසා බ්‍රසීලිය වෙනසෙන හැටි කියලා විශේෂාංග ලිපියක් පළ වෙනවා. ඒකත් අපි ටිකක් පස්සේ කියන්න හිටියේ. හැබැයි මේකට මේ මොහොතේදී උචිතයි කියලා හිතනවා. වසංගතයේ සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා දක්වන ලිහිල් ආකල්පය නිසාම දෝ බ්‍රසීල වැසියන්ද නිසි සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරන ආකාරයක් දැකිය හැකි වෙයි. සමාජ දුරස්වභාවය පවත්වා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම වැනි කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානයක් නොදක්වන බවට චෝදනා එල්ල වේ. මේ අතර බ්‍රසීල ජනාධිපතිවරයාද නිරන්තරයෙන් ජනතාව සමග මුසු වෙමින් හැසිරෙන ආකාරය දැක ගන්නට ලැබේ. අතට අත දීම, සෙල්ෆි ගැනීම වැනි කටයුතු වලට ඔහු කිසිදු පැකිලීමකින් තොරව වාර්තා වෙන බව අනිත් එක මේ ඔහු මේ උත්සව පවත්වනවා. ඒක ජනාධිපති කාර්යාලයේ උත්සව පවත්වන. කියන්නේ ඔහු කියන්නේ මේක රියාන්තර වල මිනිස්සු මරනවා, හෘදය ආබාධ වලින් මරනවා. ඉතින් මේ කොරෝනා කියන්නේ ඒ වගේ දෙයක් පරිදි ගණන් ගන්න තු අපේ වැඩේ කරගෙන යන්න කියලා. ඉතින් මම හිතන්නේ එහෙම කල්පනා කරා නම් අනිකුත් රටවලත් මොකද වෙන්නේ? රටකට පරිණත සහ කලබල නොවන නායකත්වයක් අවශ්‍ය වන්නේ ඔය බ්‍රසීල් වගේ උදාහරණත් එක්ක කල්පනා කරලා බැලුවෙන් පස්සේ ලංකාදීපයේ කියනවා වැලිසර කඳුරේ නිල නිවාස තව දින 14ක් හුදකලා කරයි.
ඒ වගේම කෙසෙල්වත්තේ මුල්ම රෝගියා වැලිසරා කඳවුරේ නිල් නිවාස තවත් දින 14ක් උදකලා කරනවා වගේම කෙසෙල්වත්තේ මුල්ම කොරෝනා රෝගී කත සුව වී ගෙදර ඇවිත් කියන කාරණාවත් ලංකාදීපේ වාර්තා කර සිටිනවා. හැබැයි අද මව්බිම් පුවත්පත තවත් අපිව තිගැස්සෙන පුවතක් ප්‍රධාන පුවතක් විදියට වාර්තා කරනවා. මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන් 350කට කොරෝනා. අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 8 දෙනෙකුට වැළඳිලා ඩුබායිහි සිට ලංකාවට ආපු 15කටත් කොරෝනා. ඊයේ වාර්තා වෙච්ච 17 දෙනා අතරින් 15ක් ඩුබායි සිට පැමිණි අය. ශිරාන් රණසිංහ මව්බිමට වාර්තා කරන ආකාරයට මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් 350 දෙනෙකුට වැඩි පිරිසක් COVID-19 ආසාදනය වෙලා තියෙනවා. මෙලෙස වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ. එරටින් වාර්තා වන ශ්‍රී ලාංකික කොරෝනා රෝගීන්ගේ ගණන 200කට අධිකයි. කටාර් රාජ්‍යයෙන් 35ක්, සෞදියෙන් 12ක් ඇතුළු අනෙකුත් රටවලින්ද ශ්‍රී ලාංකිකයන් මෙසේ වාර්තා වී ඇති බව වාර්තා වෙනවා. වක්කම ඉතින් අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි අපි ශ්‍රී ලාංකිකයන් ගෙන්න ගන්න ඕන ඔවුන්ගේ ඉල්ලීම් අනුව රාජ්‍යයකට වක්තු රාජ්‍යයකට ඉතින් මේ ගෙන්න ගන්න අතරතුරත් මම කියන කොවිඩ් ආසාදිතයින් එන්න පුළුවන්. දැන් එහෙම වාර්තා වෙලක් තියෙනවා. එතකොට ඔවුන්ගේ සවුන්ගේ පවුල් ඥාති මම හිතන්නේ මෙහිදී ශ්‍රී ලංකාවේ ආපහු මේ සමාජ පොකුරු ඇති නොවන වගකීමක් තියෙනවනේ. මොකද දැන් අමාරුවෙන් කොහොම හරි මේක අපි ජයග්‍රහණය කරන් යනවා. එතකොට දැනට ඒ වැලිසර නාවික හමුදා කඳවුරේ තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් පාලනය වෙමින් යනවා. එතකොට නිරෝධායන මධ්‍යස්ථානවලදී වාර්තා වෙන්නේ වැඩිපුරම දැනට විදේශ රටවලින් ඉන්න ආපු අය. ඔවුන්ගේ පරිස්සම ඊට පස්සේ ඔවුන් නිරෝධායන ලක් කිරීම PCR පරීක්ෂණ ලක් කිරීම ඉන්පස්සේ ඔවුන් ගෙදර ගියාම යලිත් සති දෙකක් තුනක් නිරෝධායන ලක් කිරීම ඉතා වැදගත්. ඒ නිසා ඔබ ශ්‍රී ලංකාවට ආදරේ. එහෙනම් මේ ශ්‍රී ලංකාව මේ කරගෙන යන මේ මර්ධන කටයුතු සහ මොකද මේක ගොඩේ ඉන්න සාර්ථකව කරගෙන පියවරට ඔබගේ සහයෝගය ඉතා අවශ්‍යයි. ඒ නිසා අපි ඒක දැඩි අවධානය යොමු කරන්න කියලා කියනවා ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයගෙන්. ඔව් තවත් අනුතුරක් පිළිබඳව ඒ කියන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ කටයුත්තත් එක්ක සිදුවන තවත් අවදානම සහගත කරුණක් පිළිබඳව අද අරුණ පුවත්පත වාර්තා කරනවා. විදේශී සිට පැමිණ නිරෝධායන වන අයගෙන් මැලේරියා බෝවීමේ අවදානමක් පවතින බව ශ්‍රියානි විජේසිංහ වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඒ අනුව මැලේරියාව බෝ කරන පරපෝෂිතයා ලංකාවේ දැන් නැති වුණත් විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන්ගේ ශරීරයේ පරපෝෂිතයා සිටියහොත් එම පරපෝෂිතයා නිරෝගී පුද්ගලයෙකු වෙත ගෙන යාමේ හැකියාව පවතින මදුරු විශේෂ ලංකාවේ සිටින බැවින් රටේ යලි මැලේරියා රෝගය ව්‍යාප්ත වී මේ අවදානමක් පවතින බව සඳහන් කර සිටිනවා විශේෂඥ වෛද්‍යවරයක් නම හරියටම කිව්වොත් එතුමා තමයි කියන්නේ මැලේරියාව බෝමිය අවදානමක් මතුව ඇති බව පිළිබඳව සඳහන් කරන්නේ විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේන මහත්මයා සඳහන් කරන්නේ එතුමා සඳහන් කරන විදිහට මේ අවදානම් පවතින නිසා කන්දකාඩු කටකැලියාව හා මින්නේරිය ප්‍රදේශවල තියෙන නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් රුධිර සාම්පල් ලබා ගැනීම දැනටමත් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. දැන් අපි දන්නවා ප්‍රධාන වසංගතයත් එක්ක තවත් අතුරු රෝග මතුවෙන්න පුළුවන්. යටගිය රෝග මතුවෙන්න පුළුවන්. දැන් අප්‍රිකානු රටවල තියෙනවා දැන් සමාන කැලෑවුන කියන දේ තාමත් තියෙනවා. ඒ සමහර රටවල නිසා හරි පරිස්සමයි. මොකද මේවා මතුවෙන්න පුළුවන් නිසා විදේශගතව සිට පැමිණෙන අය සම්බන්ධයෙන් වැඩි අවධානයක් හැම අතින්ම යොමු කරන්න වෙනවා. ඔව්. ඒ වගේම තවත් රෝග ලක්ෂණයක් ගැන කියනවා බය වෙන්න එපා. හැබැයි අරුණ පුවත්පත වාර්තා කරනවා දරුවගේ උණ තද වී දිව රත් පැහැවේ නම් ප්‍රවේශම් වෙන්න කවසක විය හැකියි කියලා අරුණ පුවත්පත ඇතුළු පිටුවක විස්තර සහිතව වාර්තා කරන ශ්‍රියානි විජේසිංහගේ වාර්තාවක් කුඩා දරුවෙකුට දින 5කට වඩා වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම් සහ දිව රත් පැහැවි ස්ට්‍රෝබෙරි ගෙඩියක්සේ දිස්වන්නේ නම් එය කවසක රෝග ලක්ෂණයක් විය හැකියයි රිජ්වේ ආර්ය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා සඳහන් කරනවා. ඒ නිසා මේ ගැනත් අවධානයෙන් ඉන්න කියලා. කවසක කියන රෝගයත් ආවේ මේ කොරෝනාත් එක්කම ආපුවා. විශේෂයෙන්ම එංගලන්තේ ඇමරිකාවේ වගේ රටවල අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ට මේ ප්‍රශ්නය මේ රෝගය වැළඳෙන්න වැඩි අවධානමක් තියෙන නිසා මම හිතන්නේ පරිස්සමෙන් ඉන්න ඕන කාරණයක් තමයි තාමත් මගේ පොදු ස්ථානවල දරුවන් ගෙනියන්න බෑ. ඒ නිසා තාමත් මගේ රිජ්වේ ළමා රෝහල පවා ප්‍රතිකාර ලබා දෙන්නේ නවීන තාක්ෂණය ඔස්සේ ළමයි ගේන්නේ පයි කියලා තමයි තාමත් කියන්නේ. නිසා වැඩි අවධානයක් යොමු කරන්න දරුවන් වෙනුවෙන්. ඔව්. සෞඛ්‍ය තමයි මේ වෙද්දී වැඩිපුරම අවධානයක් තියෙන කාරණාව සෞඛ්‍ය සහ ආරක්ෂාව. ඒ අනුව සෑම රෝහලකටම විශේෂ උණවාට්ටුවක් අරුණ වාර්තා කර සිටිනවා. ඉදිරියේදී සෑම රෝහලකටම විශේෂ උණවාට්ටුවක්. ඒ වගේම ජුනි පළවන සතියේ සිට රෝහල් පෙර පරිදිම කටයුතු කරන්න සැලසුම් සකස් වී තිබෙන බව වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායන සැත්කම් සහ පරීක්ෂණ සියල්ල ක්‍රමයෙන් යථාවත් කරන බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහත්මයා පවසනවා. ඒ වගේම ඉදිරි සතියේදී දත්වාට්ටුවේ කටයුතුත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා කියලා වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත.
ඒ අතර ටියුෂන් අරඹන්න නිර්දේශ සකසන්න පවිත්‍රා නිලධාරීන්ට දැනුම් දෙයි. ටියුෂන් උත් පටන් ගන්න ඕනේ. ඒකටත් ක්‍රමවේදයක් සකස් කරනවා. සමහර දෙමව්පියන් අහන දෙයක් තමයි ගෲප් ක්ලාස් තියෙන දැන් ගෙවල් වලට එළු ගන්නවන කුඩා කණ්ඩායම් පන්ති මේවා ආරම්භ කරන්න ඕනද කියන කර්මද මාස දෙකක් තුනක් විභාගයට තියෙන්නේ. ඒ නිසා දුරස්ථභාවය තියාගෙන සෞඛ්‍ය උපදෙස් අනුව කුඩා කණ්ඩායම් පන්ති ආරම්භ කරන්න පුළුවන්ද කියන අවධානය යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ ඊටාම ඉක්මනින් උත්තරයක් ලැබෙයි. මොකද හුඟක් දෙමව්පියන් මේ ගැන උනන්දුවෙන් ඉන්නවා දරුවන්ටත් වඩා. ඔව්. පාසල්වල උෂ්ණත්වමාන 20000ක් අරුණ පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහායි මේ ලබා දෙන්නේ. දැන් මෙහෙම සෞඛ්‍ය අංශ සූදානම් වෙද්දී අද අරුණ පුවත්පත තවත් කාරණයක් කියනවා. ඒ තමයි නිරිතදිග මෝසම වායුගෝලය සූදානම් වෙයි නිරිතදිග මෝසමට කියලා. වායුගෝලය සූදානම් වෙනවා නිරිතදිග මෝසමට. මොකද අම්ෆන් සුලිකුණාටුවත් එක්කම නිරිතදිග මෝසම සඳහා අවශ්‍ය කරන පසුබිම සැකස් වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ මාසයේ අවසානයේ හෝ ජුනි මාසයේ මුලදී නිරිතදිග මෝසම වැසි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන්. ඒ අනුව අද දවසේදී දිවයිනේ නිරිතදිග කොටසට අයත් බස්නාහිර දකුණු කියන පළාත්වල උදේවරුේ කඩින් කඩ වැසි ඇති වෙන බවත් වැසි තත්ත්වය රට අභ්‍යන්තරයට පැතිර නොවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියනවා. ඊයේ දවස ගත්තොත් ඊයේ පෙරවරු 8:30 අවසන් වෙච්ච පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ අවිස්සාවෙල්ල පාදුකවත්ත ආදී ප්‍රදේශවලින් කියලා මිලිමීටර 24.3ක වැස්සක් ඊයේ ලැබිලා තියෙනවා. සෞඛ්‍ය අංශ මෙහෙම සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සූදානම් වෙද්දී කාලගුණයේ සූදානම් වෙනවා ඊළඟ ධාරානිපාත වැසි සඳහා. එතකොට ඔබයි මමයි ලෑස්තිද මේකත් එක්ක එන උවදුරු වලින් බේරෙන්න? අපි විරාමයක් ලබමු. නිරිතදිග මෞසම ආරම්භ වෙලා වැසි වැටිලා ගංගා දෙගොඩ තලා යාවි. හැබැයි එහෙම වුණත් පිරිසිදු පානීය ජලය කියන එක ප්‍රශ්නයක් වෙනවා. පහුගිය මාස 2-3 ඇතුලේ අපි අත්හේදුව දවසට 6 වතාවක් අත්හේදුවා. වැඩිපුර උණු වතුර පාවිච්චි කළා. උණු වතුර බොන්න කියලා කිව්වා. මේකෙදි කොන්දේසි විරහිතව කැප වුණේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය. අර රණවිරුවන් හෙදවිරුවන් වගේම විදුලිය අඛණ්ඩව ලබා දුන්නට ප්‍රවාහන සේවා ලබා දුන්නට ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයටත් අපේ කෘතවේදීත්වය පළ වෙන්න ඕනේ. බිලියන 3.4ක ජල බිල්පත් අයවිය යුතුයි. සහන කාලය අරගෙන බිල්පත් ගෙවන්න ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්මයා ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබෙන් සහ මගින් පාරිභෝගිකයන් වන ඔබෙන් සහ මගින් ඉල්ලීමක් කරනවා. පහුගිය කාලේ වතුර ටික දුන්නා. වතුර ටික කැපුවේ නැහැ. හැබැයි දැන් මණ්ඩලයට ඉදිරි කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා සහන කාලයක් දෙනවා වගේම සහන ගොඩක් දීලා තියෙනවා. විදුලි බිල ඒ වගේම ජල බිල ගෙවන්න මේ මොහොතේදී ඒක ඔබේ සහ මගේ යුතුයකමක්. අද ඊට පස්සේ මව්බිම් පුවත්පතට ගියොත් මව්බිම් පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ විශ්‍රාම වයස දික් කෙරෙයි 60 නෙවෙයි තව පොඩ්ඩක් දික් කළා කියලා වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පත. අරුණ පුවත්පතත් මේ වාර්තාව තිබුණා. සියලුම රජයේ සේවකයන් රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළා තිබෙනවා. මෙතෙක් රජයේ වෛද්‍යවරු අවුරුදු 60න් විශ්‍රාම ගියා. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තියෙන තවත් පුවතක් තමයි හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සෑදීම අගමැති අත්හිටුවයි ඒ අරමුදල් පාසල් ක්‍රීඩා දියුණුවට කියලා වාර්තා කරන ප්‍රසාද්. මම දැන් ඊයේ තිබුණා මහේල ජයවර්ධන හිටපු ක්‍රීඩකයාගේ ඉල්ලීමකට අනුව තමයි සාකච්ඡාවක් පැවැත්වුණා. කවුරුද ප්‍රසාද්? ආවා කුමාර සංගක්කාර සනත් ජයසූරිය ලසිත් මාලිංග රොෂාන් මහානාම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් ආව පැමිණ සිටියා. විශේෂම T20 කණ්ඩායමේ නායක විශේෂ ලලිත් මාලිංගත් සහභාගී වුණා. ඔවුන් පෙන්වලා දීපු දෙයක් මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවයේ දිය යුතු දෙයක් නෙවෙයි හෝමාගම ක්‍රීඩාංගණය. ඒ නිසා මේ අවස්ථාවේ පාසල් ක්‍රිකට් සම්බන්ධයෙන් ගැටලු රසක් තියෙනවා. පාසල් ක්‍රිකට් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා ක්‍රියාකාරී සැලැස්මක් සකසන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිව්වා පාසල් ක්‍රිකට් නැන්වීම සම්බන්ධයෙන්. ඒ වගේම සෙසු ක්‍රීඩා නැන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කිව්වා. ක්‍රියාකාරී සැලැස්මක් හදන්න කිව්වා. විශේෂම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිව්වා අනෙකුත් ක්‍රීඩා සඳහා යම් ආකාරයකට දායක වෙන්න පුළුවන් නම් වටිනවා. මොකද ක්‍රිකට් ගැන විතර අපි කතා කරන්නේ අපේ තවත් ක්‍රීඩා රසක් තියෙනවා. මේ කාරණා පිළිබඳව ඒ වගේම දලස් සලහපෙරුම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුත් හිටියා. ඒ වගේම තවත් මෙහිදී කතා වුණු දෙයක් තමයි දැන් විශේෂයෙන්ම දැන් ක්‍රිකට් වල තිබුණා ක්‍රීඩාංගන පාසල් ක්‍රීඩාංගන වල යටිතල පහසුකම් සම්බන්ධ තිබුණා. මම හිතන්නේ මේවා ගැන අවධානය යොමු කරලා තිලංග සුමති වල මහත්මයා සහභාගී වුණා. ඉතින් මේ තවත් වැදගත් දෙයක් තමයි මම හිතන්නේ ප්‍රවීණයන්ගේ සහ අදාළ අයගේ උපදෙස් අනුව
රජයක් ක්‍රියා කිරීමයි වැදගත් වෙන්නේ. මොකද අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩිව කියන දෙයක් තමයි ඔහු රාජ්‍ය ප්‍රතිපත්ති අනුව කටයුතු කරන විශේෂයෙන්ම පෞද්ගලිකකරණය කරගෙන කිසිම රාජ්‍ය ආයතනයක් පාලු ලබද්දිත් කරගෙන කොහොම හරි පවත්වාගෙන යන කටයුතු කරන ඔබට මතක ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රජයට පවරගත්තා, ශ්‍රී ලංකා ගුවන් සමාගම රජයට පවරගත්තා, 2002 ආණ්ඩුව ඒ වෙලාවේදී එක්සත් ජාතික පක්ෂ රජයේ සිට දුම්රිය අධිකාරියක් බවට පත් කරා. ඒක නැවත දුම්රිය දෙපාර්තමේන්තුව බවට පත් කරා. ඉන්පසුව රේගු දෙපාර්තමේන්තුව, සුරාබව දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව එකතු වෙලා අධිකාරියක් කරන්න ගියා. ඒක වැළැක්වුවා. මම හිතන්නේ ඒක රජයක් විතර ගත්තු සෑහෙන දේවල්. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ පූර්තිය සමිති සමග ඒ නායකයින් සමග ගැටුම් පුද්ගලෙක්. ඔහු දන්නවා කුමක්ද කළ යුත්තේ කියලා. ඉතින් මම හිතන්නේ මේ වගේ යම්කිසි ආකාරයක මතභේදයක් ආවනම් ඒ ප්‍රවීණයින්ට අනුව උපදෙස් අනුව කටයුතු කිරීම රජයක් විදියට ඉතාමත්ම වැදගත්. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා බාල බෙහෙත් ගෙන්නන්නත් එපා, බාල බෙහෙත් හදන්නත් එපා. මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් අතරමැදියන් ගැන හිතලා බාල බෙහෙත් ගෙන්නන්න එපා. ගුණාත්මක අගයෙන් යුතු බාල ඖෂධ නිෂ්පාදනය කරන්නත් ආනයනය කරන්නත් කටයුතු කරන්න එපා. රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත් ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගත වන බැවින් ඇතැම් විට ඉදිරියේදී හිඟයක් ඇති වෙන්න පුළුවන් බවත් ඊයේ පැවතිච්ච සාකච්ඡාවකදී අදාළ ක්ෂේත්‍රයේ සභාපතිවරුන් සඳහන් කර තිබෙනවා. කොහොමවත් රෝහල් වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනයේ නිෂ්පාදනය කරන බව සඳහන් කරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහත්මයා සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසුවා. එමගින් වසරකට රුපියල් කෝටි 130කට පමණ මුදලක් ඉතිරි කරගන්නට හැකි වෙතයි සභාපතිවරයා සඳහන් කළා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබුණා සේවක අර්ථ සාධක අරමුදල, සමෘද්ධ ව්‍යාපාරයේ සතු අරමුදල්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ආයෝජනය කිරීමේ ඉඩකඩ මෙහිදී සාකච්ඡා වීමත් වැදගත්. ඒ කියන්නේ අපිට ඕන බෙහෙත් ටික බෙහෙත් වර්ග 750ක් විතර පාවිච්චි කරනවා. ඒවා මෙරටදිම හදාගනිමු ගුණාත්මකව කියලායි ඊයේ යෝජනා වෙන්නේ. අද දිනමින පුවත්පතට ගියොත් පුවත් ගණනාවක් වාර්තා කරනවා සෑම සරසවි සිසුවෙකුටම ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න රට පුරා පරිගණක හදන වැඩපිළිවෙලකට ජනපති උපදෙස් ලැබෙනවා. ඒ වගේම සරසවි වැසුවත් මහපොළ දීමනාව අකණ්ඩව ලබා දුන්නා කියලා ලබා දෙනවා කියන එකත් නැවත වතාවක් තහවුරු කරනවා. දිවෙන පුවත්පතේ මුල් පිටුවේ තියෙන දිනමින පුවත්පතේ මුල් පිටුවේ තියෙන තවත් පුවතක් තමයි සජිත්ගේ පක්ෂයට මාධ්‍ය සාකච්ඡා පවත්වන්න විපක්ෂ නායක කාර්යාලයේ ඉඩ ලැබුණේ ඩීල් එකකින්ද කියලා මේ ප්‍රශ්න කර සිටින්නේ නවීන් දිසානායක හිටපු මන්ත්‍රීවරයා. ඒක ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් කියලා. ඔව්. මොකද සජිත් මහත්තයා කට්ටිය කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් කියලා. දෙගොල්ලොන්ට කියාගන්න. ඔව්. මොකද නවීන් දිසානායක මහත්මයා කියන්නේ කැබිනට් පත්‍රිකාවකින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා විපක්ෂ නායක කාර්යාලය භාවිත කිරීමේ අවසර ලබාගෙන තිබෙනවා. ඒක ඩීල් එකක් කියලා. අනිත් එක තමයි අද ලංකාදීප පත්තරේ බැලුවොත් ලංකාදීප පුවත්පතේදී නවීන් දිසානායක මහත්මයාගේ ප්‍රකාශයේ සිරිකොතේදී කරපු ප්‍රකාශය තවත් විදිහකින් වාර්තා කරනවා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි කියලා. මම දෙතුන් සැරයක් කියවලයි මේ ආයෙ කිව්වේ. ආයෙ ඇහුන්නේ නැහැ කියන්න එපා. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. කුමන තත්ත්වයක් මත හෝ නැවත මහමැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන්නේ නම් ඒ කියන්නේ දැන් ආයෙ පාර්ලිමේන්තුව රැස් වුණොත් නියමයි එතකොට ආයි එකතු වෙන්න පුළුවන් කියන එක සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ එකතු වී තරඟ කළ යුතු යන තමාගේ අදහස බව සඳහන් කරනවා. දැන් රවි කරුණානායක අඛිල විරාජකාරී සම්මහතුරු පැහැදිලිව කියන එක්සත් ජාතික පක්ෂයේ තනියම තරඟ කරන්නේ දුරකථනයි කට්ටියට අවශ්‍ය නම් අලුතෙන් ආමෝදන කැඳෙවුවොත් අපි සමග එකතු වෙන කියලා. හැබැයි නවීන් දිසානායක මහත්තයා දැන් කියන පක්ෂ ව්‍යවස්ථාව තව ටිකක් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඊළඟ කැරැල්ලද එක්සත් ජාතික පක්ෂය ඇතුලේ නවීන් දිසානායක මහත්තයා ආරම්භ කරන්න යන්නේ යම්කිසි ඒක ආකාරයේ කොලෙලියක් තමයි මට නම් පේන්නේ. ඔව්. අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොම ද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. ඒ අතර අද ලංකාදීපේ වාර්තා කරනවා සමාජ මාධ්‍යවල සැරිසරන විවිධ මේ භික්ෂුරුව රැගත් එහෙම නැත්නම් අවිනීත භික්ෂු වේශධාරීන්ගේ හැසිරීම පිළිබඳව අවිනීත භික්ෂු වේශධාරීන් සමාජ මාධ්‍යවල සැරිසරනවා. එවැනි අය සිටිනම් නිකායෙන් නිරපනවා. රාමාන්‍ය මහා නිකායෙන් නිවේදනයක් මේක ඉතාමත්ම වැදගත්. හේතුව තමයි දැන් මෙහෙම මේ අවිනීත භික්ෂූන් එහෙම නැත්නම් කීවරධාරීන් සමාජ මාධ්‍යවල මේ හැසිරෙන්න පටන් ගන්න සමහර උදවිය සංඝ කල්ලි පිළිබඳ කීවට පස්සේ එහෙම කියන උදවිය සහ සමාජ මාධ්‍ය අතර ලොකු සම්බන්ධයක් තියෙන බව දන්නවා. එතකොට රාමාන්‍ය මහානිකාය මේ දිහා බලන් ඉන්නේ නැතුව ටිකක් තද ලිපියක් උන්වහන්සේලා අතර ප්‍රකාශ වෙන මේ ලිපියේදී කියනවා මේ දුර්විනීත අධර්මධාරී
අවිනයවාදී භික්ෂු වේශධාරීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී අපට කළ හැකි වන්නේ අප නිකාය තුළ ඉබඳු අය ලියාපදිංචි වී ඇතනම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවරගෙන ඔවුන්ගේ සාමනීර උපසම්පදා ලියාපදිංචියක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇතනම් එය අවලංගු කොට නිකායෙන් නිරපා හැරීමය. මේවා වහවහ ක්‍රියාත්මක වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. විදේශ පුවත් අතරදී අපි අර බ්‍රසීලයේ මේ තත්ත්වයටපත් උනේ ඇයි කියන කාරණාව සඳහන් කළා. ඒ අතරේ ක්‍රීඩා පුවතක් ගැන අවධානය යොමු කරන්න කැමති. ලොව වේගවත්ම මිනිසා පිය පදවිය ලබයි. දියණියක් ලැබුවා උසේන් බෝල්ට් ITN උදේ පත්තරේ බලන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අපි ඔහුගේ ලෝලීන් විදියට ඔහුගේ ක්‍රීඩා ලෝලීන් විදියට ඔහුට ඔහුගේ බිරිඳට සහ දියණියට සූපතනවා. ඔහු ඉතාලම නිහතමානී ක්‍රීඩකයෙක්. මොකද ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට තමයි මුලින්ම ආවේ. ඔව්. පස්සේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී බෝල්ට පන්දුව රැක ගන්න ඉතා වේගයෙන් දුවන හතරේ සීමාව දක්වා. ඒතකොට තමයි පුහුණු කරුවන් කිව්වේ ඔයා මේ ක්‍රිකට් ගන්න නැතුව මේ දුවන්න ගියොත් හොඳයි කියලා. ඒ අනුව තමයි හුසේන් බෝල්ට් මේ දුව කෙටි තරඟ සඳහා ඔහු තෝරාගන්නේ. ඒතකොට ඒ ක්‍රිකට් සම්බන්ධයෙන් ගත්තම හුසේන් බෝල්ට් ඉතින් අපිට සමීපයි. මොකද ක්‍රිස් ගේල් තමයි හුසේන් බෝල්ට්ගේ හොඳම මිත්‍රයා. ඉතින් ක්‍රිස් ගේල්ට ශ්‍රී ලාංකේය ක්‍රිකට් වලදී උතාමත් ආදරේ බටහිර කණ්ඩායමේ. ඒ නිසා මම හිතන්නේ හුසේන් බෝල්ට් අපේ සමීප සම්බන්ධතාවක් ඒ ආකාරයෙන් ලබා ගන්න පුළුවන් දෙයක්. ඔව් අද ලංකාදීප ඇතුල් පිටුවක තිබුණා කොරෝනා ගෝලීකරණයේ අවසානයේද කියලා පුළුවන් නම් e-paper එක හරි එහෙම නැත්නම් පත්තරය අරගෙන කියවන්න ආචාර්ය ධම්මදිසානාගේ වැදගත් ලිපියක් තියෙනවා. මේවා කියවන්න ඔබට විරාම ඉදිරි කරනවා. අපි සූදානම් අද දවසේ නික්මෙන්න නැවත ලබන සඳුදා උදේ පත්තරෙන් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඔබට නිරෝගීමත් සුවදායි සතියන්තයක් ආයුබෝවන්.